නිදහස් සංවාද වැඩබිම පක්ෂ දේශපාලනයට එපිටි Transcends Party Politics. ආයිබෝන් නිදහස් සංවාදය ඉතාමත්ම සංකීර්ණයි. ජාතිවාදය, ජාතිකවාදය, ප්‍රජාතන්ත්‍රවාදය, ත්‍රස්තවාදය. අනිත් පැත්තෙන් යහපාලනය. මේ මොනවද? ඊළඟට සමාජවාදය කියන්නේ මොකක්ද? සමාජවාදය කියන්නේ වහබ්වාදයේද? ඒ තැනටම සංවාදයේ සංකීර්ණ වෙලා තිබෙනවා. සියලු දැනුම් පද්ධති යට කරගෙන ඊ타මත්ම මෝඩ නපුංසක જાතියක් බවට ලාංකේය ජනතාව පත් වෙමින් තිබෙනවා. මේ නපුංසක කියන වචනේ දේශපාලන අර්ථයෙන් ඔබ ගනී කියලා විශ්වාස කරනවා. මේ මැද්දේ ඊ타මත්ම අත්‍යවශ්‍ය තීරණාත්මක මාතෘකාවක් යලිත් ඔබ ඉදිරියට ගේන්න සූදානම් වෙනවා. මහාචාර්ය චන්න ජයසුමන මේ වෙලාවේ නිදහස් සංවාද වැඩබිමේ මාත් එක්ක සංවාදයට සූදානම්. ජාතියක් වඳ කරන්න පුළුවන්ද? ජාතියක් වඳ වෙනවද? මේ ප්‍රශ්නේ මැද්දේ මුස්ලිම් ව්‍යප්තවාදී, ඉස්ලාම් ත්‍රස්තවාදී, මූලධර්මවාදී වෙනත් මැදිහත් වීම් සියල්ලම තිබෙනවා. ඒ වගේම වෛද්‍ය ශාෆි ඔබේ මතකෙට දැන් මේ මොහොතේ එන්න ඕනි. මේ ගැන අපි දැන් තාමත්ම බැරෑරුම් විදිහට සාකච්ඡා කරන්න සූදානම්. හැබැයි මාංශපේශී බලයෙන් මේ ප්‍රශ්න විසඳ ගන්න බෑ. බුද්ධිය දැනුම එක්ක රටේ යහපත් දිශාව හොයාගන්නයි අපි මේ වෑයම් කරන්නේ. ආයිබෝන් චාපා. දැන් අර මං කෙටි පෙරවදනක් දුන්නනේ. මේ ජාතියක් වඳ කිරීම කියන කතාව හරි බැරෑරුම්. ඒ කියන්නේ ලෝක ඉතිහාසයේ පුරාම මෙහෙම දේවල් වෙලා තියෙනවා. ඒ කියන්නේ යම් වර්ගයක් එහෙම නැත්නම් ජාතියක් වෙනත් ජාතියක් වෙනත් වර්ගයක් වඳ කරන්න නැති කරලා දාන සමූල ඝාතනය කරන්න මැදි වෙච්ච අවස්ථා ඉතිහාසයේ පුරාම තිබෙනවා. මේ මොහොතේ ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ එහෙම එකක්ද? චාපා ජාතියක් වඳ කිරීම කියන එක මට පේන හැටියට දෙවිදියකට කරන්න පුළුවන්. සංස්කෘතිකමය වශයෙන් වඳ කරන්න පුළුවන්, ජෛවික වශයෙන් වඳ කරන්න පුළුවන්. අපි හැමෝටම දැනෙන දෙයක් තමයි විශේෂයෙන්ම 1977 වෙච්ච ආර්ථික ප්‍රතිසංස්කරණය කියන නමින් සිදුවෙච්ච සංස්කෘතිකමය සෝදාපාලුවේ ආරම්භමත් එක්ක යම් හෝ මුල් තිබුණා නම් අපේ ජාතියේ සියල්ල ගලවාගෙන යන මට්ටමටපත් වුණ සංස්කෘතිකමය වශයෙන් ජාතිය වඳ කරමින් තමයි පැවතුනේ. FM channel එකක් ඇහුවා, පත්තරයක් බැලුවත්, විශ්වවිද්‍යාලයට අලුතෙන් එන බැච් එකක් තියා බලන් හිටියත් ජාතියේ සංස්කෘතිමය වශයෙන් වඳ වෙලා කියලා මට නම් හොඳට තේරෙනවා. දැන් ඊළඟ ප්‍රශ්නේ ජෛවීව ජාතිය වඳ කරනවා කියන එක. මේ ගැන අපේ සමාජයේ පහුගිය අවුරුදු 10ක පමණ කාලේ විවිධ කතාබහට ලක් වෙලා තිබුණා. මේ වඳ පෙති දෙනවා, වඳ කරන්න පුළුවන් ජෙලි දාපු බ්‍රෙෂියර් දෙනවා, වඳ කරන්න පුළුවන් කෙමිකල් දාපු යට ඇඳුම් විකුණනවා. එතකොට අලුත පිළිසිඳගත්ත දරු ගැබවල් විනාශ කරනවා. සීස කරන්න ගියාට පස්සේ වඳ කරනවා. මේ ආකාරයේ යම්කිසි කතාබහක් තිබුණා. බැලූ බැලමට වෛද්‍ය ශාස්ත්‍රයට සම්බන්ධ බොහෝ දෙනෙක් මුලින් කිව්වේ මේක වෙන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඕවා බොරු කතා, මේ බොරු සැක පමණයි කියලා. හැබැයි මෑතකදී මේ වෙච්ච සිදුවීමත් එක්ක දැන් අපට ප්‍රමාණවත් සාධක ලැබෙමින් පවතිනවා. සචේතනිකව හිතාමතා සැලසුම් සහගතව සිංහල සහ දෙමළ, විශේෂයෙන්ම සිංහල සහ දෙමළ හින්දු ජනතාවගේ ඉදිරි පරම්පරාව බිහි කිරීම සඳහා තියෙන අයිතිය කප්පාදු කරන්න යම් පිරිසක් කටයුතු කරලා තියෙනවා කියලා. මූලික වශයෙන් දැන් තියෙන සාධක අනුව ඉස්ලාම් අන්තවාදයට සම්බන්ධ පිරිසක් මේ පිටුපස්සේ ඉන්නවා කියන සාධකල අපිට ලැබෙමින් පවතිනවා. ඒ අනුව සංස්කෘතිකමය වශයෙන් වඳභාවයට පත් කරමින් තිබුණු ජාතියේ ජෛවීය වඳභාවයත් ඇති කරන්න කටයුතු යොදලා තියෙනවා කියලා තමයි පේන්නේ. දැන් ජෛවීය වඳභාවය කියපු ගමන් අපි දන්නවා මේ මොකද්ද කියන්නේ කියලා. මේ ගැන විවිධ වාද විවාද එළියේ තිබෙනවා. දැන් ඔබ සම්බන්ධයෙන් කතා කරන සමහර අය ප්‍රසිද්ධිය සහ අප්‍රසිද්ධිය කියමින් ඉන්නේ ඔබ වෛද්‍යවරයෙක් නෙවෙයි, VOG කෙනෙක් නෙවෙයි. ඔබ කොහොමද මේ කතාව කියන්නේ? එතකොට ඔබ මේ කාරණා ගැන කතා කරද්දී එහි විද්‍යාත්මක හැඩතල පෙන්වනවා. අපි දැන් ඒ ගැන කතා කරන්න ඕනේ. ඊට අමතරව දැන් මේ ගැන කතා කරන්නට අවශ්‍ය වෛද්‍යවරු පවා දැන් මං නම් කියන්නේ මම හුඟක් අයට කතා කරුවා. ඒවා කියන එක දැනට එච්චර සදාචාර සම්පන්න නැහැ. VOG ලා පවා මට කියලා තියෙන පුද්ගලිකව මේක ඇත්ත තමයි, මෙහෙම වෙනවා තමයි. හැබැයි මේක කියන්න බෑ වගේ එකක්. එතකොට මෙන්න මේ චෝදනාව කොහොමද අපි ඉස්සලම විශ්ලේෂණය කරන්නේ? මේ ගැන කියන්න වෛද්‍යවරයෙක් වෙන්න ඕනේ. මං හිතන්නේ වෛද්‍යවරයෙක්ම වෙන්න ඕන කියලා. චාප එහෙමනම් දැන් දේශපාලන විද්‍යාව කරපු මිනිස්සු එපා දේශපාලනය කරන්න එහෙම වෙන්නේ නැහැ නේ. ඉතින් ඒ වගේ මං හිතන්නේ මේක කතා කරන්න වෛද්‍යවරයෙක්ම විය යුතුයි කියලා. හැබැයි
මේකේ වෛද්‍ය විද්‍යාව බටහිර වෛද්‍ය විද්‍යාත්මක පැත්ත ගැන කතා කරන්න වෛද්‍යවරුන්ට වඩා සුදුසුකම් තියෙනවා. මම වියෝජි කෙනෙක් නෙමෙයි. ප්‍රසව සහ නාරවේද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් නෙමෙයි. නමුත් අපි MBBS උපාධිය ලබා ගන්නකොට ඒ කියන විෂයන් පිළිබඳ මූලික හැදෑරීමක් අපි කරනවා. එහෙම නැත්නම් MBBS උපාධිය ලබා ගන්න බෑ. ඊට පසුව මගේ විශේෂ ශාස්ත්‍රය ඔය කියන මේ දරුවන් ලැබීමට අදාළ හෝ කාන්තා රෝග පිළිබඳව නෙමෙයි මේක ඇත්ත. මගේ වෙනත් විශේෂ ශාස්ත්‍රකින් වෛද්‍ය විද්‍යාවට අදාළ මගේ තියෙන විශේෂඥතාව බටහිර ඖෂධ පිළිබඳව. හැබැයි මම හිතන්නේ ඒක බාධාවක් කියලා මේ කාරණේ ගැන කතා කරන්න. විශේෂයෙන්ම මේ කාරණේ ඉස්මතු වෙච්ච පහුගිය සතියේ මේ ජාතික පුවත්පතක මේ සම්බන්ධයෙන් පළ වුණාට පස්සේ මගේ දිවයින පුවත්පතේ තිබුණේ මම තමයි මුලින්ම මේ පිළිබඳව මුහුණු පොතට පැහැදිලි කිරීමක් කර මේක වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒක තමයි මට මේක මේ විරෝධතාව වෙන්නත් ලොකුම හේතුවක් වුණේ. හැබැයි ඡාපා මම ඒ අදහස පළ කරන්න ඉස්සෙල්ලා ලංකාවේ ඉන්න වියෝජීලා ප්‍රසූෂණ ආයුර්වේද විශේෂඥ වෛද්‍යවරු 19 දෙනෙක්ට මගේ දුරකථනයෙන් මම කතා කරලා ඇහුවා. මගේ ගුරුවරු, ජ්‍යෙෂ්ඨ අය, ඒ වගේම මගේ සමකාලීනයෝ සර් මෙහෙම වෙන්න පුළුවන්ද? අයියේ මෙහෙම වෙන්න පුළුවන්ද? මචං මේක වෙන්න පුළුවන් වැඩක් මට කියන්න. කියලා ඒ ඔපිනියන් එක අරගෙන ඒ සියල්ලම කරුණු සම්පින්ඩණය කරලා තමයි මම ලියුවේ. එතකොට මම කියපු දේ වගකීම මම ගන්නවා. මොකද මට සැටිස් මම මේක මාව කන්වින්ස් වුණා මේක වෙන්න පුළුවන් දෙයක් කියන එක පිළිබඳව හදාarලා තමයි මම ලිව්වේ. ඉතින් ඒක නිසා මම හිතන්නේ නැහැ ඒකේ කිසිම බාධාවක් තියෙනවා කියලා මට ඒකේ කතා කිරීම සඳහා. එතකොට ඊළඟ ප්‍රශ්නේ මේක මේ වෙන්න පුළුවන්ද? මේක වෙන්න පුළුවන් දෙයක්ද කියන එක පැහැදිලිවම වෙන්න පුළුවන්, කරන්න පුළුවන් දෙයක්. ක්‍රම කිහිපයක් තියෙනවා කරන්න. එකක් තමයි දරුවෙක් පිළිසිඳ ගත්තට පස්සේ අපි දන්නවා පළවෙනි ස්කෑන් පරීක්ෂණය කරනවා. ස්කෑන් පරීක්ෂණය කරන්නේ මේ දරු ගැබ හොඳට තියෙනවද, ක්‍රියාකාරීව තියෙනවද කියන එක බලා ගන්න ගර්භණී භාවයේ ඊටාම මුල් අවධියේදී. එතකොට දැන් අපිට සාධක ලැබිලා තියෙනවා, පැමිණිලි ලැබිලා තියෙනවා මුස්ලිම් ජාතික වෛද්‍යවරු කිහිප දෙනෙක්. ශාෆි එක්කෙනෙක් විතරයි. නෑ ශාපි නෙමෙයි. ශාපි කියන්නේ වියෝජි කෙනෙක් නෙමෙයිනේ. විශේෂඥ වෛද්‍යවරයෙක් නෙමෙයි. ඔය විශේෂඥ වෛද්‍යවරු කියලා ඉන්නවනේ වියෝජීලා. එහෙමත් කිහිප දෙනෙක් සිංහල අම්මලට යෝජනා කරලා තියෙනවා, පවසලා තියෙනවා පළවෙනි ස්කෑන් පරීක්ෂණයෙන් පස්සේ බබා හොඳ නැහැ. මේ බබා හැදුනොත් අංග විකල වෙන්න පුළුවන්. ඒක නිසා අපි ඇබෝට් කරමු. ගර්භණී භාවය අවසන් කරමු කියන යෝජනාව කරලා තියෙනවා. ඒත් එක්කම තව තැනකදී කියලා තියෙනවා මේ සැක් එක විතරයි තියෙන්නේ, බබෙක් හරියට හැදිලා නැහැ, මේක අපි වොෂ් කරමු, මේක අයින් කරමු කියන යෝජනාව කරලා තියෙනවා. එතකොට එක අම්මා කෙනෙක් තමන්ගේ අත්අකුරින් ලියලා පැමිණිල්ලක් ඉදිරිපත් කරා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට. මම නම කියන්නේ නැහැ. බදුල්ල ප්‍රදේශ වෙද්ද සිදුවීම. ඇය කිව්වා මට කතා කරා. එතුමිය දැන් ලංකාවේ නෙමෙයි ඉන්නේ, විදේශයක ඉඳන් මට කතා කරා මේ සිද්ධිය දැනගත්තට පස්සේ. එතුමිය ලියලා ලිපියක් දෙව්වා. මම පොඩි කාලේ ඉඳන් බොහොම ධාර්මික කෙනෙක්. මගේ බඩට එහෙම මේ අංග විකල දරුවෙක් එන්න ක්‍රමයක් නැහැ මේ ડોක්ටර් කිව්වට කියන විශ්වාසය නිසා තවත් වියෝජි කෙනෙක් ළඟට ගිහිල්ලා මේ ස්කෑන් පරීක්ෂණය කරගෙන. කොට ඒ වියෝජි වල කිසි ප්‍රශ්නයක් නැහැ, මේ බබා හොඳයි කියලා. ඒ පාර ඒ අම්මා දරුගබ පවත්වගෙන ගිහිල්ලා ළමයා හම්බෙලා දැන් අවුරුදු 5 මාරක පුතේ බොහොම නිරෝගීව ඉන්නවා. ඉතින් ඒ අම්මා මේ සියලු විස්තර කියලා තිබ්බා. එපමණක් නෙමෙයි, ඒ අම්මා කිව්වා එයත් එක්ක සමකාලීනව ගර්භණී භාවයට ලක් වුණු මේ ප්‍රදේශ කීප දෙනෙක් මේ අත්දැකීමට මුහුණ දුන්නා කියලා. එතකොට මට අද උදේ රත්නපුර ප්‍රදේශයේ මේ ආකාර සිද්ධියක් පිළිබඳව අපේ රටේ ඉන්න ප්‍රසිද්ධ විශේෂඥ වෛද්‍යවරියක් කතා කරලා එතුමිය මට විස්තර ලබා දුන්නා. අපි ඒ ගැනත් යම් සොයා බැලීමක් කරනවා. එතකොට ඒක තමයි එක ක්‍රමයක්. වඳ කරන්නේ නැහැ, මේ ලැබෙන්න ඉන්න දරුවා එතනින්ම ඉවර කරලා දානවා. අර ඔබ කියපුවර මේ විදේශගත මව ගැනදර රතනහාමුදුරුවෝ කියන්නේ මාධ්‍යවල ලිපියක් ආවාය අවුරුදු 5 මාර්ග දරුවෙක් ගැන කියවෙනවා. ඒ සිදුවීමමද මම හිතන්නේ උන්වහන්සේත් ඒ පිළිබඳව වෙන්න ඕන ප්‍රකාශ කරන්නේ. මොකද රතන සාමගත තොරතුරක් වෙන්නේ. රතන ස්වාමීන් වහන්සේ මට කතා කරලා යම් විස්තර ලබා ගත්ත පහුගිය ටිකේ මම උන්වහන්සේටත් මම දන්න ඇතැම් තොරතුරු උන්වහන්සේටත් ප්‍රකාශ කරා. කිව්වනම් මාධ්‍යයකට ඒක වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. එතකොට ඒක තමයි ඡාප පළවෙනි ක්‍රමය. දෙවෙනි එක තමයි වඳ කරනවා කියන එක. මේක වැරදි. ඇත්තටම වඳ කරනවා කියන එක එහෙම නැත්නම් වන්ද්‍යකරණයට ලක් කරනවා කියන එක මවගේ කැමැත්ත මත සිද්ධ වෙන්න ඕන දෙයක්. මේ වඳ කරනවා කියන වචනේම ඇත්තටම වැරදි. මේ නීති විරෝධී අවකල් ක්‍රියාවක් මේ කරන්නේ. අම්මගේ සරු බව නැති කිරීම සඳහා මවකට තවදුරටත් ළමයින් ලැබීමට තියෙන හැකියාව අහෝසි කිරීමක් තමයි මේ කරන්නේ නිත්‍යානුකූල නොවන විදියකට. කොට ඒකේ කරන්න පුළුවන් එකක් තමයි
පැලෝපිය නාල කියලා අපි දන්නවා තියෙනවා මේ සුළඟිල්ලක් වගේ ඝනකම වෙන සෙන්ටිමීටර් 10ක විතර නාල දෙකක්. මේකේ තමයි ඩිම්බ ගමන් කරන නාල ඊටාම අභ්‍යන්තර සියුම් ව්‍යුහයක් තියෙනවා. එතකොට මේ නාලවල ක්‍රියාකාරීත්වය හෝ ව්‍යුහය විනාශ කරන්න පුළුවන් සත්කමක් අතරදී. මේක අඬුවක් යොදලා අතරතුරදී. මොකද දැන් මේකේ අපිට මේකට ළඟා වෙන්න බෑ. සැත්කමකදී අපි හිතමු සිසේරියන් සැත්කමකදී මේවා නිරාවරණය වෙනවා. එතකොට කෙනෙක්ට පුළුවන් මේක විනාශ කරන්න. දැන් කට්ටිය අහනවා මේක කොහොමද මේක මේ 4-5 දෙනෙක් බලාගෙන ඉඳිද්දි මේ හොරෙන් ඇස් වහලා මේක කරන්න පුළුවන් වැඩක්ද කියලා. දැන් මේ කියන ගොඩක් අය අපේ රටේ රජයේ රෝහලක සිසේරියන් සැත්කමක් වෙන ස්වරූපය ගැන මම හිතන්නේ ලොකු අවබෝධයක් නැහැ. මේගොල්ලෝ හිතනවා මේ දොස්තරලා 10ක් විතර වට වෙලා නර්ස්ලා 10ක් විතර වට වෙලා මේ හෘද සැත්කමක් කරනවා වගේ කියලා. එහෙම නෙමෙයි. ගොඩක් වෙලාවට SHO කෙනෙක්, ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරයෙක්, කනිෂ්ඨ නිලධාරියෙක්, HO කෙනෙක් ඉන්නවා වෛද්‍ය නිලධාරියෙක්, තව නර්ස් කෙනෙක් හෝ දෙන්නෙක් සහාය දක්වනවා. ඒ රෙන්නේ නිර්වින්දන වෛද්‍යවරයා ඉන්නවා. එතකොට ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයා මේක රජයේ රෝහල් වල තියෙන මේ පොරොත්තු ලේඛනයේ තියෙන මේ ඉහළ ප්‍රමාණත් එක්ක බොහොම ඉක්මනට මේ කටයුතු කරනවා. එතකොට HO කියන්නේ තමන්ගේ වෛද්‍ය උපාධිය ලබා ගත්තට පස්සේ පළවෙනි වතාවට මේ රෝහලක පුහුණුව ලබන වෛද්‍ය වෘත්තියේ යෙදෙන අය. මමත් ඒකේ නියැලෙලා තිනවා. ඒ අවුරුද්ද කියන්නේ ජීවිතයේ තියෙන වෛද්‍යවරයෙක්ගේ ඉතාම ස්ට්‍රෙස් කාලය. කියන්නේ ඉතාම පීඩනයට ස්ට්‍රෙස් කාලයක්. එතකොට මොකද මේ පළවෙනි වතාවට වැඩ කරන්නේ මේ ජීවිතත් එක්ක වැඩ කරන්නේ. එතකොට පොඩිම හරි බයයි මේ SHOට. තමන්ගේ ඉහළ නිලධාරියට බොහොම බයෙන් තමයි හැමෝම වැඩ කරන්නේ. මමත් එහෙම වෙලා තිනවා. මේ රටේ සීළු වෛද්‍යවරුන්ට ඒ අත්දැකීම ඇති. එතකොට ඒක නිසා මේ SHO කෙනෙක් කරන දේ ගැන අභියෝගයට ලක් කරන්න යන්නේ නැහැ ගොඩක් වෙලාවට. මේ SHO කෙනෙක්ට ඕන නම් මේ වැඩේ කරන්න පුළුවන්. අතින් අඹරන්න පුළුවන්. අඬුවක් හරි වෙනත් උපකරණයක් හරි යොදන්න පුළුවන්. එහෙම නැත්නම් මේ පැලෝපිය නාලයට සහ ඩිම්බ වලට රුධිරය ගෙන එන නාලයට ඩයතමයිස් කරනවා කියලා අපි පිළිසීමක් කරනවා රුධිරය වහනේ වළක්වන්න. ඒ ඩයතමීක ගෙනහිල්ලා ඩයතමයිස් කරාම ඒක ඉවරයි. එතකොට ඒක නිසා කරන්න බැරි කමක් නැහැ. මේ වෙනකොටත් මේ රටේ පිළිගත්ත විශේෂඥ වෛද්‍යවරු ගණනාවක් පැහැදිලි කරලා තියෙනවා. මේක කරන්න පුළුවන් වැඩක්. එක්තරා UG කෙනෙක් කිව්වා මේ රූපවාහිනී වැඩසටහනකදී කෙටි වැඩසටහනකදී අඬුවක් පෙන්නලා ෆෝසෙප් එකක් මෙන්න මේ අඬුව වෙනකොට මෙන්න මේක පාවිච්චි කරලා මෙහෙම ග්‍රිප් කෙරුවොත් මේක කරන්න පුළුවන් කියලා. ඒකට ඒක ඇත්ත. ඔව් චාපා. ඒක වැඩ දන්න මිනිහට කරන්න පුළුවන්. හරි ලේසියෙන් කරන්න පුළුවන් දෙයක්. අඬු නැතත් මේ අතින්මුත් කරන්න පුළුවන් දෙයක් මේක. සියුම් ව්‍යුහයක්. ඉතින් ඒක නිසා මේක කරන්න බෑ කියන එක දැන් මේ වෙනකොට ඒක යට ගිය පිළිගන්න මතවාදයක් නෙමෙයි මේක කරන්න පුළුවන්. ඊළඟට ආව ප්‍රශ්නේ තමයි මේ අනිත් අයට නොපෙනී කරන්න පුළුවන්ද කියලා. අනිත් අයට නොපෙනීත් කරන්න පුළුවන්. අනිත් අයට පෙනිලක් තියෙනවා. ඒ පෙනිච්ච අය මේ සාපිටත් සාපි නොවන තවත් මේ කටයුත්ත කරපු වෛද්‍යවරුන්ටත් විරෝධතාව දක්වපු අවස්ථාවක් තියෙනවා. එහෙම විරෝධතාව දක්වලා සාපි මරණ තර්ජන කරපු වෛද්‍යවරයෙක් මේ වෙනකොට එළියට ඇවිල්ලා ඉන්නවා. මම හිතන්නේ ඉදිරි දවස් දෙක තුනේදී රටට බලාගත හැකි කවුද කියලා. මේ ආකාරයේ විරෝධතාව දක්වපු අයට තර්ජනය කරපු වෙලාවලුත් තියෙනවා. මට පොඩි පැහැදිලි කිරීමක් කරගන්න ඕනේ මේ වැඩසටහන බලන වෙනුවෙන්. දැන් ඔබට අත්දැකීම් තියෙන නිසා මේ ඒ වගේ ශල්‍යගාරයක් ඇතුලේ වෙන දේවලුත් සායනයක් ඇතුලේ දැන් අපි මේ දැන් ශාෆි කියන සාධක කියන්නේ කතා කරනකොට ශාෆි කියන්නේ MBBS වෛද්‍යවරයෙක්. නමුත් වියෝජි කෙනෙක් නෙමෙයි. ඒතර ඔහුට මේ අවස්ථාව ලැබෙන විදිය කොහොමද අපි තේරුම් ගන්න ඕනේ? මෙහෙමයි. ඇත්තටම රෝහලක ශල්‍ය කටයුතු කරන්න ඕනම MBBS උපාධිධාරියෙක්ට අයිතිය සහ හැකියාව තියෙනවා. MBBS කියන එකේ තේරුමම මෙඩිසින් බැචලර් ඔෆ් සර්ජරි. සර්ජරි කිරීමේ අපිට අයිතිය තියෙනවා සහ හැකියාව තියෙනවා. හැකියාව තියෙන නිසා තමයි අපිට මේ උපාධිය දෙන්නේ. එතකොට ප්‍රධාන පෙළේ ශල්‍ය කර්මයක් නම් විශේෂඥ වෛද්‍යවරු අපි හිතමු හෘද සැත්කමක්, එහෙම නැත්නම් උදරේ කරන ප්‍රධාන සැත්කමක් වගේ දෙයක්, එහෙම නැත්නම් හිසේ කරන සත්කමක් වගේ දෙයකට අනිවාර්යයෙන් විශේෂඥ වෛද්‍යවරු සහභාගී වෙනවා. අපි රූටින් සර්ජරි කියලා කියනවා. ඒක විශේෂ සෞඛ්‍ය තත්ත්වයක් නොවේ. දැන් අපි දන්නවා ගර්භණීභාවය කියන්නේ රෝගයක් නෙමෙයි. මේක සාමාන්‍ය තත්ත්වයක්. ඒ වගේ දෙයක් විශේෂඥ වෛද්‍යවරයාගේ අනුමැතිය සහිතව තමන් යට තියෙන ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්ට වෛද්‍ය නිලධාරියෙක්ට කරන්න පුළුවන්. ඒක තමයි සාමාන්‍ය අපේ රෝහලේ අපේ ලංකාවේ තියෙන රජයේ රෝහල් වල සීසර් කරන ක්‍රමවේද ඒකයි. විශේෂඥ වෛද්‍යවරයා බලලා කියනවා හරි මේ අම්මා සීසර් සත්කමක් සඳහා සුදුසුයි, එහෙම නැත්නම් මෙයාට සීසර් කරන්න ඕන. එතකොට යම් සංකූලතා තියෙනවා නම් අපි හිතමු මේ අම්මට හෘද රෝගයක් තියෙන අම්මා කෙනෙක් සිසේරියන් සත්කමකට යනවා, වෙනත් අවදානමක් තියෙනවා නම් ගොඩක් වෙලාවට විශේෂඥ වෛද්‍යවරයාත් සහභාගී වෙනවා. එහෙම නැතුව සාමාන්‍ය තත්ත්වයන් යටතේදී
සිසේරියානු සත්කමක් කරන්න විශේෂඥ වෛද්‍යවරයා ඉන්නවා නම් ඒකට සහභාගී වෙනවා. එහෙම නැතුව ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය නිලධාරියාට කරන්න පුළුවන්. ඒගොල්ලෝ තමයි වැඩියෙන් මේ රටේ රෝහල් වල මේ රජයේ රෝහල් වල සිසේරියානු සත්කම් කරන්නේ. තවත් මේ කුඩා කොටසක් අතිශය වැදගත් නිසා දැන් අර සමාජ මාධ්‍යවල සමහර අය ඔබ වෛද්‍යවරයෙක් නෙවෙයි කියන තැනට සම්බන්ධ කතාවක් මම මේ යෝජනා කරන්නේ. දැන් මම තේරුම් ගන්න විදිහට MBBS වෛද්‍යවරයෙක් සහ ඊට අමතර සුසුකමක් තියෙන කෙනෙක් ඔබ. ඒ කියන්නේ MBBS වෛද්‍යවරයෙක් සහ ඔබේ දැනුම සංසන්දනය කිරුවාම ඔබ ඊට අමතර දැනුමක් තියෙන කෙනෙක්. හරිද එතකොට ඒක? ඔව් චාපා අපේ මූලික උපාධිය තමයි MBBS උපාධිය. අපේ රටේ වෛද්‍ය උපාධිය MBBS උපාධිය. ඊට පස්සේ පශ්චාත් අධ්‍යයනයක් කරනවා නම් පශ්චාත් උපාධියක් කරනවා නම් ඒක ක්ලිනිකල් ස්ටඩි එකක්. එහෙම නැත්නම් සායනික පුහුණුවක් ලැබනවා නම් වෛද්‍ය විද්‍යාවටම ඍජුව අදාළ ඒකට අපි MD එකක් තමයි පශ්චාත් උපාධිය හැටියට දෙන්නේ. එහෙම නැත්නම් සර්ජරි වලට අදාළව දෙනවා නම් මෙතන කන් දුන්නේ MS කියන උපාධිය තමයි පශ්චාත් උපාධිය හැටියට දුන්නේ. එහෙම නැතුව විශේෂයෙන්ම පර්යේෂණ උපාධියක් කරනවා නම් අපි PhD එකක් ආචාර්ය උපාධියක් ලබා ගන්නවා. එතකොට ශල්‍ය වෛද්‍යවරු MBBS එකට අමතරව MS එකක් තියෙන අය. කායික වෛද්‍යවරු MBBS එකට අමතරව MD එකක් තියෙන අය. දැන් මම විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් මගේ මූලික වශයෙන් පර්යේෂණ කටයුතු වලට MBBS උපාධියෙන් පස්සේ සහභාගී වෙච්ච කෙනෙක්. එතකොට මට MBBS වලට අමතරව PhD එකක් තියෙනවා. ඊට අමතරව ගොඩක් අය පාවිච්චි කරනවා එංගලන්තයේ තියෙන රාජකීය වෛද්‍යවරුන්ගේ සමිතියේ සමාජිකයෙක් වෙනවා. ඒක තමයි FRCS කියන්නේ Fellow of Royal College of Surgery. සර්ජරි වලට ශල්‍ය වෛද්‍ය විද්‍යාවට අදාළ වෙන විදිහට රාජකීය වෛද්‍යවරුන්ගේ සමිතියේ සමාජිකත්වය ලබනවා. ඒ වගේම කායික වෛද්‍යවරුන්ට අදාළව එංගලන්තයේ තියෙන රාජකීය වෛද්‍යවරුන්ගේ සමිතියේ සමාජිකත්වය ලබනවා. එහෙම ගත්ත සීමිත පිරිසක් ලංකාවේ ඉන්නවා. එතකොට මට MBBS උපාධිය, ඒත් එක්කම PhD උපාධිය සහ ඊට අමතරව එඩින්බරෝහි රාජකීය වෛද්‍යවරුන්ගේ කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ තියෙන සමාජිකත්වයත් මට තියෙනවා. ඒ කියන්නේ මේ සම්බන්ධයෙන් කතා කිරීම සඳහා ඔබ ඉතාමත්ම සුදුසු සහ නීත්‍යානුකූලව වගකිව යුතු කෙනෙක්. ඒ කියන්නේ කිසිම තර්කයක් මම හිතනවා චාපා මට ඒ සඳහා අයිතියක් තියෙනවා සහ මට ඒ සඳහා නිදහස තියෙනවා මට ඒ සඳහා සුදුසුකම් තියෙනවා කියලා. එතකොට අනිත් අයට තීරණය කරත හැකි මට ඒ අයිතිය තියෙනවද නැද්ද කියන එක ඒක ඒගොල්ලොන්ගේත් අයිතියක්. හැබැයි මේ චෝදනා කරපු බහුතරය මම හිතන්නේ නෑ මට ඒ චෝදනාව නගන්න සුදුසු කම් තියන අය කියලා. අපසුසස් ප්ලවත් නොකරපු අයත් එහෙම කියනවා. එහෙම අයත් ඉන්නවා. අපි මේක තර්කයක් නේද? හරි පැහැදිලි. දැන් ඔබේ වෘත්තිමය තත්වය මට අවශ්‍ය වුණා මේ වැඩසටහන බලන අයට ලෝ පුරා ඉන්න නොදන්න අයට පැහැදිලි කරලා කියන්න. මොකද මේ සමාජ මාධ්‍ය හරහා නිකන් අර කිසිම වගකීමක් නැති නිකන් කසි කබල අදහස් එහාට මෙහාට යන නිසා. නෑ නේ චාපා ඒක ගොඩක් කිව්වේ මේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ අභියෝගයට ලක් කරන්න ඕන අය නෙමෙයි. මගේ තියෙන දේශපාලන අදහසක් තියෙනවා. මේ විරෝධතාවට විරුද්ධ වෙන්න. විශේෂයෙන්ම මම මාක්ස්වාදී දර්ශනයක් හැටියට පිළිගන්න කෙනෙක් නෙමෙයි. එහි මම බරපතල විවේචකයෙක්. මගේ විශ්වවිද්‍යාල කාලේ ඉඳන් අද දක්වා මට ඒ පිළිබඳ විවේචනයක් තියෙනවා. සහේතුක විවේචනයක් මම කරනවා. එතකොට මාක්ස්වාදී තමන්ගේ ආගමය, ධර්මය, දර්ශනය හැටියට ගත්ත වෛද්‍යවරු ඉන්නවා මේ රටේ 150ක් විතර. ශ්‍රී ලාංකිකයෝ තව 30ක් විතර පිට රටවල ඉන්න ඔක්කොම ගත්තොත් 180 200ක් කියලා අපි කියමු. එතකොට මේ පිරිස බොහොම සංවිධානාත්මකයි. ඒගොල්ලොත් අර IS කණ්ඩායමක් වගේ, තවහිද් ජමාත් වගේ කණ්ඩායමක් ඉන්නවා. Facebook වල, සමාජ ජාලවල මේ වෛද්‍යවරුත් 200ක පමණ කණ්ඩායමක් ඉන්නවා. මේ අය තමයි GM එකට ගහන්නෙත් මේ අය තමයි. මේගොල්ලෝගේ පොඩි එකමුතුවක් තියෙනවා. එතකොට දැන් අර මම මාක්ස්වාදී පිළිබඳව දරන අදහස නිසා මම මේ කියපු වෛද්‍ය විද්‍යාත්මක අදහස පැත්තකින් තියලා මේකට ගැහුවේ මේ පිරිස තමයි චාපා. එහෙම නැතුව මේ මගේ සුදුසුකම් පිළිබඳ පරීක්ෂා කරන්න ආවේ අභියෝගයට ලක් කරේ දැනුගත් එහෙම නැත්නම් මේ පිළිබඳව පිළිගැනීමක් තියෙන වෛද්‍යවරු නෙමෙයි. අර කියපු තමන්ගේ දේශපාලන කැත දේශපාලන මතය නිසා ඕනම දෙයකට සංවිධානාත්මක ව්‍යාපෘතියක්. ඒකට උනේ මොකද? අනුර කුමාර දිසානායක මේ පුවත පළ වුණ දවසේ උදේ පාර්ලිමේන්තුවේදී මුළු රටක් ඉස්සරහ එනගත්තනේ. මේක කියන්න ගිහිල්ලා මේ මිනිස්සයා කිව්වා මේක දෙයක් වෙන්න බෑ. අවුරුදු 80ක් යනවා මේ වගේ දෙයක් මේ සර්ජරි 400,000ක් කරන්න නම් ගණන් හදලා කිව්වා. මට පුදුමයි අර නලින්ද ජයතිස්ස කියලා දොස්තර මහත්තයෙකුත් ඉන්නෝනේ පාර්ලිමේන්තු මන්ත්‍රීගේ. එතුමවත් මේක කියලා දුන්නේ නැද්ද නැත්නම් එතුමට මේක තේරෙන්නේ නැද්ද කියලා මට පුදුමයි. ඇයි එතුමවත් මේක කියලා දුන්නේ නැත්තේ අනුර කුමාර දිසානායකට කියලා. ඒකට හවස් වෙනකොට මේ පිළිබඳ අදහස් මතවාද ගලාගෙන ආවම ටිකෙන් ටික තේරුණා මේක කරන්න පුළුවන් දෙයක්, මේ වගේ වඳ කරන්න පුළුවන් 4000ක් නෙමෙයි 8000ක් කරන්න පුළුවන් දෙයක්, මේක වෙන්න පුළුවන් දෙයක් කියන එක එන්නේ එදා හවස් වෙනකොට ආවා. එතකොට මොකද අර මේ මාක්ස්වාදී ඔළුව පුරවගත්ත ඔළුව හතරස් වෙච්ච වෛද්‍යවරු කට්ටිය අර අනුර කුමාර දිසානායකව ආරක්ෂා කරන්න ඕන නිසා අපිට ගහන්න ගත්තා. එහෙම නැතුව මේ සිද්ධියට සාධාරණයක් කරන්න නෙමෙයි. ඒ කියන්නේ මේ දේශපාලන වහල්ලු ටික. මේ දේශපාලන වහල්ලු ටික දැන් අද අහනවා
චාපා මේ 4000ක් වඳසැත්කම් කරා කියනවා 4000 කියන එක මම කියපු දෙයක් නෙමෙයි. හේමන්ත රන්දුණු දිවයින පත්තරයට ලියපු දෙයක්. මම දන්නේ 4000ද එහෙම නැත්නම් 8000ද 2000ද කියන එක ගැන මට කියන්න තරම් ඒ 8000 තමයි ශාෆිත් කියලා තියෙනවා ඊට කලින්. කියලා තියෙනවා 8000ක් සිසේරියානු සැත්කම් කරා කියලා. ඒකෙන් 4000ක් වඳ කරා කියලා තමයි දිවයින පුවත්පතේ තිබුණේ. මම දන්නේ ඒක 8000න් කොපමණ මෙහා මෙහෙම කරාද කියන්න මට හැකියාවක් නැහැ මේ වෙලාවේ. එතකොට දැන් මේ ඇනගැනීම නිසා මේ වෛද්‍ය ශාස්ත්‍රයේ වෙච්ච ඇනගැනීම නිසා මේක සාධාරණීකරණය කරලා දැන් කියනවා දැන් තාම ආවේ මේ 300ක් විතරනේ 4000ක් කරා නම් 300ක් නැවිලා තියෙන්නේ මේ වඳ වෙලා නම් ඕක නෙමෙයි කරන්න ඕන මේ මිනිස්සයා ගැන හොයලා බලන්න ඕන කියන තර්ත්වෙට එච්චර පහත් තුච්ච ප්‍රාථමික තැනකට වැටිලා ඡාපා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනෝසයිඩ් පිළිබඳ ජන සංහාරය පිළිබඳ අර්ථ දැක්වීමක් තියෙනවා යම් ජන කොටසක මිනිසුන් දරුවන් බිහිවීම වැළැක්වීම සඳහා සචේතනිකව ක්‍රියා කරන එක ළමෙක් වෙන්නේ. ඒක ජිනෝසයිඩ් වලට වැටෙනවා. එතකොට ඒක නිසා මේ 300 කියන්නේ මේ ලෝක ඉතිහාසයේ මේ හා සමාන සාපරාධීම ක්‍රියාවලිය මේ තමයි මේ වෙලා තියෙන්නේ. ඒක නිසා ඒ පහත් තත්ත්වයට වැටෙන්න එපා. මම කියන්නේ තමන්ගේ දේශපාලන මතය නිසා අර 300කට ළමයිනේ නැති වෙලා තියෙන නිසා නේ. අපි හිතමු සාපි මේක කරේ නැහැ කියමුකෝ අපි නිකන්. එතකොට දැන් මේ සිසේරියානු සත්කම් වලට ගිහිල්ලා කුරුණෑගල දිස්ත්‍රික්කයේ එකම වෛද්‍යවරයා ළඟට පළවෙනි බබා හරි දෙවෙනි බබා හරි හම්බුනාට පස්සේ ළමයි අම්මලා 300කට බබාලා හම්බෙන්නේ නැහැ. ඉතින් එහෙනම් මේකට සෞඛ්‍ය ප්‍රශ්නයක් නේ. සිසේරියානු සත්කම් කරාට පස්සේ බබාලා හම්බෙන්නේ නැත්නම් අනිත් ඔක්කොම සාධක අයින් කරලා කියන්නේ. ඒක ගැන වෙනම පරීක්ෂණයක් කරන්න බෑ. යකෝ මේක මාර කෙලියන්නේ දැන් සිසේරියානු සත්කමකට මිනිස්සු කොහොමද ඊට පස්සේ යන්නේ බය නැතුව ඊට පස්සේ ළමයි නැති වෙන්නේ. එහෙනම් මේ රටේ සෞඛ්‍ය ප්‍රශ්නයක් නේ. ඒක නිසා මේක විහිළුවට අරන් මේ සරලව එහෙම තමන්ගේ දේශපාලන මත නිසා පැත්තකට දාන්න පුළුවන් කාරණයක් නෙමෙයි චාපා. මේක ඊටාම සංවේදී කාරණයක්. මේ රටේ මිනිස්සු අපි සංස්කෘතික මේ වශයෙන් ගා මේ ලෝකෙ මොන සංස්කෘතිය ගත්තත් විශේෂයෙන්ම අපේ සංස්කෘතියේ මේ අපේ බුදුදහමෙත් කියවෙනවා මේ මිනිස්සෙට ලබන්න පුළුවන් උතුම්ම සම්පත තමයි මේ දරු සම්පත කියලා. ඒක නිසා මේ අද සමස්ත සිංහල සමාජය, ඒ වගේම දෙමළ සමාජය, මධ්‍යස්ථ මුස්ලිම් සමාජය ෂොක් වෙලා ඉන්නේ. ඇත්ත කතන්දර ඒකයි. මේ දැඩි කම්පනයකට ලක් වෙලා තියෙනවා. එතකොට මේක කතා කරන්නේ නැතුව යට ගහලා පැත්තකට දාලා ඉවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ මිනිස්සුන්ගේ සැබෑ කම්පැනි අපි තේරුම් ගන්න ඕන. මතක තියාගන්න මේ රටේ ඉදිරි අවුරුද්දේ දෙකේ ඊළඟ අවුරුදු 10 දේශපාලනය තීරණය කරන්නේත් මේක. මේ වෙලාවේ කටවහගෙන ඉන්නවනම් නිහඬව ඉන්නවනම් ළමයි 300 යන්නේ කියලා පැත්තකට දාන්න පුළුවන් නම් අම්මලා 300 යන්නේ කියලා ඒක එහෙම අපේ සමාජය ඉවසාව දාරන්නේ නැහැ. මේක මහා සාහසික අපරාධයක්. දැන්ටමත් මේ කැළඹීම සමාජයේ තියෙනවා. ඒත් එක්ක චාප බලන්න අපේ මිනිස්සු කොච්චර හොඳද කියලා. අපි මිනිස්සු තාම මේක ඉවසනවනේ. මම කියන්නේ මේ ඉවසන්න ඕනේ නැහැ කියලා නෙමෙයි. කොච්චර දියුණු සමාජයක් අපිට තියෙන කියන එක අපිට මේ අපිටනේ මේ කිව්වේ ජනසංහාරය කළා කියලා. ජනසංහාරය කළා කියලා ජිනියෝවලදී චෝදනා ලැබපු જાතියක් තමන්ගේ ජනසංහාරය කළා මෙතරම් සාධක ලැබිද්දි තියෙද්දි ඊටාම නිහඬව ඉවසීමෙන් මදාරගෙන ඉන්නවා. තාමත්ම ශිෂ්ට සම්පන්න මම ඒක කියන්නේ මේක ශිෂ්ට සම්පන්න පිටින් ඇවිල්ලා තමයි මේක කන්නේ චාපා. මේ මිනිසුන්ට ආයි අමුතුවෙන් කවුරුත් කියලා දෙන්න දෙයක් නැහැ. ඔය කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඔය පවුල්වලම තමයි චාපා පහුගිය අවුරුදු 30ක ත්‍රිස්ත්‍රවාදී ප්‍රශ්නේදී ඔය 27000න් මැරිච්ච 27000න් බහුතර ප්‍රමාණයක් ඔය වයිඹ පළාතේ ඔය හැම පවුලකම ඉන්න ඥාතියෙක් කවුරු හරි හමුදාවේදී මැරිච්ච කොල්ලෙක්. ඒ පවුල් වලටම තමයි මේ අපරාධ වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මොන වරදක් කරලාද මේ මිනිස්සු කියන්නේ මේ ඒක නිසා මේක අපි බොහෝම ගැඹුරු ලෙස අරගෙන අධ්‍යයනය කරලා බැරෑරුම් විදිහට අරගෙන මේවට පිළියම් දෙන්න ඕනේ. මේ වෙච්ච අසාධාරණයට මේ මිනිසුන්ට ඒකට පිළියම් සපයන්න ඕන අපි. මේක බරපතල විදිහට අපි ගන්න ඕනේ. මේක විහිළු කරලා මේ සෞඛ්‍ය අමාත්‍යවරයා අපි දැක්ක මාධ්‍ය සාකච්ඡාවලදී ඊටම කැත විදිහට ලැජ්ජ නැති විදිහට තමයි කතා කරන්නේ. එතුමා බේරුවල මුස්ලිම් ඡන්ද ටික බලාගෙන එහෙම කතා කරන්න බෑ මේක. එහෙම කතා මම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට චෝදනාවක් කරනවා චාප. මේක ගත්තේ නැහැ. මේක යන්න දුන්නලු ඉස්සලා. ඔබ වගේ කීප දිනක් හැරෙන්නට වෙන කවුරුත් ඒක ගත්තෙත් නැහැ. නොහිටින්නට මේ ප්‍රශ්නේ යට යනවා. ඒ කියන්නේ ජනමාධ්‍යවලත් එහෙමම දී වෙලා යනවා. මේක අපරාධයනේ චාප. දැන් මම උදාහරණයක් කියන්නම්. කැනඩාවේ තියෙනවා කැනඩාවේ දකුණු ප්‍රදේශයේ සස්කචුවාන් කියලා ප්‍රාන්තයක් ඇමරිකා එක්සත් ජනපදයේ උතුරු ඩැකෝටාවට උඩින් තියෙන්නේ. මේකේ සස්කටූල් තමයි ප්‍රධාන නගරේ. සස්කටූල් නගරේ ඉන්නවා ස්වදේශික ජනතාව, කැනඩියානු ස්වදේශික ජනතාව. මේ වෙනකොට වුන් නඩුවක් පවරලා තිනවා කැනඩියානු සුප්‍රීම උසාවියේ අවුරුදු 30ක කාලෙකදී
ඒ ස්වදේශික කාන්තාවන් 60 දෙනෙක් මේ ආකාරයට නිසි අවසරයකින් තුරව වඳභාවයට පත් කරා කියලා. අපිට තියෙන ආසන්න උදාහරණ. මේ ශිෂ්ට සම්පන්නය කියන දියුණුව කියන මහා නූතනවාදී කැනඩාවේ තමයි මේක වෙලා තියෙන්නේ. අර ස්වදේශික කාන්තාවෝ ගර්භණී තමන් දරුපත සඳහා ගියාට පස්සේ නිසි අවසරයක් ගන්න නැතුව වඳ සත්කම කරා කියලා මේ ගිය නොවැම්බර් වල 2018 නොවැම්බර් වල තමයි නඩුව යන්නේ. දැන් මේ නඩුව විභාග වෙනවා. එහෙම කටයුත්තක් තියෙනවා. අවුරුදු 30කට තමයි ඒක වෙලා තියෙන්නේ 60 දෙනෙක්. දැන් තත්ත්ව හිතාගෙන ඉන්නේ අපිට බොහෝ කෙටි කාලෙකදී දැන් අපිට 300ක පමණ සාධක ලැබිලා තියෙනවා. සහ මේ දැනට වාර්තා වෙලා තියෙන ඒවා අපි නොදන්න සිදුවීම් සෑහෙන චාපා දැන් මම මේක ගැන මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බා මේ සිද්ධිය වෙලා දවස් දෙකක් ගියාට පස්සේ. ඒකට ආසන්නම හේතුුනේ මාධ්‍ය සාකච්ඡාව තියන්නත් මේ කියන බොරු නිසා. මේ වෛද්‍ය විද්‍යාව ගැන මෙලෝ හසරක් දන්නේ නැතුව දේශපාලඥයෝ මේක වෙන්න බෑ කියලා කියනවා. එතකොට මාක්ස්වාදයෙන් ඔලු පුරවගත්ත තුප්පහි කීප දෙනෙක් කියනවා මේක වෙන්න බෑ කිය දිගින් දිගටම මතපල්ල කරන නිසා තමයි මාධ්‍ය සාකච්ඡාවක් ඇඳවලා කිව්වා. මම එතනදී කිව්වා මේ ගැන කරුණු දන්න අය ඉන්නවනම් වෛද්‍යවරු ඉන්නවනම් රටට ආදරේ මිනිස්සු ඉන්නවනම් මට කතා කරන්න කියලා. චාපා මේ දැන් අදට දවස් 5ක් 6ක් විතර වෙනවා. මට දුරකථන ඇමතුම් 250කට වැඩි ලැබිලා තිනවා මේ රටේ වෛද්‍යවරුන්ගේ. උන් පැහැදිලි අනාවරණ කරලා තිනවා මේක මේ කුරුණෑගල විතරක් වෙච්ච වැඩක් නෙමෙයි. ස්ථාන ගණනාව අවම වශයෙන් මේ වෙනකොට අපිට ස්ථාන 9ක් තියෙනවා මේ රටේ රෝහල් 9ක මේ ආකාරයේ කටයුතු සිද්ධ වුණා කියලා. අපි දන්නවා එස් දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හෙළිදරව්වක් කරා ගිය සතියේ පේරාදිනිය වුණා කියලා. මම නෙමෙයි කිව්වේ එතුමා කිව්වේ මෙහෙම වුණා කියලා නම් ගම් පිටින්ම කිව්වා. ඒකට මේ වෙනකොට පැමිණිලිත් දෙන්න අරගෙන. එතකොට තවත් ගණනාවක ස්ථාන ගණනාවක වෙලා පොඩි බාධා කිරීමක් දැන් ඒත් එක්කම කියවෙන පේරාදෙනියේ වෛද්‍යවරියක් ලංකාවේ පැනලා ගිහිල්ලා කියලාත් යනවා සමාජ මාධ්‍යවල. ඒක මේ ප්‍රසිද්ධ මාධ්‍යවල මම දැක්කේ නෑ. මේ සිද්ධිය ගැන අපට ආරංචිත් තියෙනවාද කියන්නේ? ඔව් ඒ සිද්ධියට සම්බන්ධයි කියපු වෛද්‍යවරිය මේ වෙනකොට ලංකාවේ නෑ කියලා තමයි අපිට දැනගන්න තියෙන්නේ. එපමණක් නෙමෙයි. මෙහා සමාන තවත් චෝදනා ලැබපු වෛද්‍යවරු කිහිප දෙනෙක්ම මේ වෙනකොට ලංකාවේ නෑ කියන එක තමයි මට චාපා පළවෙනි වතාවට කියන්න සිද්ධ වෙන්නේ මෙතනදී. ඒ කියන්නේ තාම මේ බැරෑරුම් සංකීර්ණ තත්ත්වයක්. සංවිධානාත්මක අපරාධ කල්ලියක්. සංවිධානාත්මක අපරාධයක්. ඔව් පැහැදිලිවම සංවිධානාත්මක අපරාධයක් සමුල ඝාතනයකට දායක වීමක් මේ පිළිබඳ පරීක්ෂණ කරලා නිසි තොරතුරු විනිවිද භාවයකින් යුතුව රටට එළිදරව් කරන්න ඕන මේක යට ගන්න නැතුව. ඔබ දැන් මේ අත්දැකීම් තියෙන වෘත්තිකයෙක්. ඔබ විශ්වාස කරනවාද මේ කිරණ පරීක්ෂණ අමාත්‍යාංශයේ පරීක්ෂණ ඔබ නෙවෙයි මම කියන පැහැදිලිව මේක පට්ට බොරුවක් කවුරු උතන්ට දැම්මත් ඒ වැඩේ වෙන්නේ නැහැ. ඒ රාජ්‍ය සේනාරත්න අමාත්‍යවරයාට උන්ද වෙන්නේ එතන. මම ඔබෙන් අහන්නේ සමස්තයක් විදිහට ගත්තාම දැන් මේ ශාෆිකින් වෛද්‍යවරයා අත්අඩංගු ඉන්නේ ඔහුගේ මේ වත්කම් උපයාගත් විදිහ ගැන අහන්න. දැන් මේ වෙච්ච දේවල් දිහා බලනකොට දැන් හිස්බුල්ලා බදුරුදීන් සාලි වගේ හැසිරෙන විදිහ කියන දේවල් අධිකරණත් එක්ක කරන ගනුදෙනු එතකොට විල්පත්තු නඩුවේ මේ විනිසුරුවරයා ඉල්ලා ආශ්‍රේ මේ ඔක්කොම ගත්තාම මෙහෙම පරීක්ෂණයක් කරයිද මේ මොකක් හරි යුක්තියක් ඉෂ්ට වෙයි කියලා ඔබ හිතනවා? චාපදෙන් ජනාධිපති කොමිෂන් සභාව දාලා තියෙනෝනේ විවිධ දේවල්ට මේ රටේ අපි දන්න ඉතිහාසය. ඒකෙන් වැරදිකාරයෝ වෙලා දඬුවම් කරපු කෙනෙක් අපි දන්නවාද එහෙමනේ. එතකොට දැන් අපි දන්න ඕනේ මේ විල්පත්තු මේ වන විනාශය සම්බන්ධයෙන් පහුගිය සතියේ ඒ නඩු තීන්දුව දෙන්න හිටියේ විනිසුරුතුමත් අහිං වුණා නේද? එතකොට දැන් මේ අධිකරණ පද්ධතිය පිළිබඳ තියෙන විශ්වාසය බරපතල විදිහට මට මම දන්න මම මේ ප්‍රවෘත්ති අහුවට පස්සේ චාපා මම මහා පුදුමයටපත් වුණා. මට අධිකරණ පද්ධතිය ගැන තියෙන විශ්වාසය පුද්ගලයෙක් හැටියට සම්පූර්ණයෙන්ම නැති වුණා. මට දැඩි කම්පනයක් ඇති වුණා. එතකොට එහෙව් රටක රාජිත සේනාරත්න වගේ පුද්ගලයෙක් සෞඛ්‍ය අමාත්‍ය වෙලා ඉන්න රටක මම හිතන්නේ මේකට සාධාරණයක් නම් මොන විදිහකටවත් ඉෂ්ට සිද්ධ වෙයි කියලා. එතකොට අර මහ බැංකුව මහදවාලේ හොරකම් කරගෙන කඩාගෙන ගිහිල්ලා දැන් කෝ ඒක අර කිව්වනේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 118ද 20ද හිටියා සල්ලි ගත්තා මේ දැන් අද දෙනවා හෙට දෙනවා නම් ලයිස්තු කියලා. කෝ ඒව නම් ආවේ නැහැ නේ එළියට. ෆුට් නෝට් කල්ලිය කියලා ඒ ගැන නම් එක කතා කරා. ඒව නැහැ නේ සල්ලි ඒ ගත්ත මිනිස්සු මුකුත් නැහැ නේ. මේක චාප තව සතියක් කතා කරයි දෙකක් කතා කරයි මේක ඉවරයි. හැබැයි අපි මේක අතාරින්නේ නැහැ චාප. මේ රටේ මිනිස්සුන්ට මේ වෙච්ච අසාධාරණේ අපි අතාරියොත් එහෙම අපි මිනිස්සුද කියන්නේ? අපි මිනිස්සුද කියන්නේ? ජීවත් වෙන්න ඕනේ නෑ වගේ හැඟීමක් ඇති. මොකද්ද මේ? මම ඊට ඉස්සෙල්ලත් කිව්වා චාපා අපි බොහොම සාමාන්‍ය පවුල් වලින් ආව මිනිස්සු. අපි සිටිවි බස් එකේ ඉස්කෝලේ ගිහිල්ලා මේ රටේ මිනිස්සුන්ගේ බදු මුදල් වලින් තමයි මේ අපිට උගන්වලා ඉවරලා අපි එළියට දැම්මේ මේ උපාධියක් අරගෙන නේ. අපි දක්ෂයි ඒක වෙනම කතාවක්. මේ තත්ත්වයට එන්න අපේ හැකියාවක් තියෙනවා. නමුත් මං හිතන්නේ මගේ අම්මටයි තාත්තටයි සල්ලි වියදම් කරලා මාව දොස්තර කෙනෙක් කරන්න පුළුවන් කියලා ඉවරලා මේ තීච්ච ස්වභාවය ඒ වියදම් හැටියට. එතකොට අපි මෙහෙම ඇවිල්ලා චාපා අපි අද හොඳ තැනක ඉන්නවා ආර්ථිකව යම් ස්ථාවරභාවයක් තියෙනවානේ. අපි පඩි ගන්නවා.
මගේ පඩිය චාප මම ගෙවන ටැක්ස් එක മന്ത്രിවරගේ පඩියට වැඩි. එතකොට එහෙම අරගෙන අපි මේ රට වෙනුවෙන් යමක් කරේ නැත්නම් මේ වගේ කාරණයකදී කටපියන් ඉන්නවනම් අපි මිනිස්සුද කියන්නකෝ. ඒක අපි මේකට ඉඩ වහන්න තියන්නේ නැහැ චාප. තව අවුරුදු 5කින් 10කින් 20කින් හෝ අපි ජීවත් වෙලා හිටියොත් මේකට සාධාරණ ඒකාන්ත වශයෙන්ම ඉෂ්ට කරනවම තමයි. ඔබ මේ වෙලාවේ මේ රටේ ඉන්න වෘත්තිකයන්ට දැන් අර මමත් කතා කරපු VOGsලා ඊළඟට අනිත් වෛද්‍යවරු වෘත්තිකයෝ නීතිඥයෝගේ සංගමයේ මිනිස්සුරු මේ ඔබ වෘත්තිකයෙක් දැන් මම මේ සතුටු වෙනවා ආඩම්බර වෙනවා මට තෘප්තියක් දැනෙනවා ඔබ වගේ වෘත්තිකයෙක් ඉඳගෙන කතා කරන්න කියන මොකද එළියේ තියෙන බොහොම මේ කඩාවැටිච්ච හිස් ස්වරූපයක් මේ හිස් පෙට්ටි වගේ වෘත්තිකයෙක් ලංකාවේ ඉන්නේ මොකද්ද ඔබේ පණිවිඩ මේ වැඩසටහන බලන ලෝපුරා විසිරිසින ලංකාවේ වෘත්තිකයන්ට මොකද්ද ඔබට කියන්න තියෙන්නේ ඇයි අපිට මෙහෙම වෙලා තියෙන්නේ චාප මේ සිද්ධියත් එක්ක චාප කියපු ප්‍රකාශන මම එකඟ නැහැ මොකද මට පුදුම හිතුණ චාපා නෙගටිව්වක් තියෙනවා කියලා ඔබ කියන්නේ මේ නිහඬ බහුතරය මේ රටට ආදරේ මේ රටේ මිනිසුන්ට ආදරේ වෘත්තිකයෝ ඉන්නේ හැබැයි අර ඉදිරි පෙලක් කියනවනේ පේන්නේ. ඒ කට්ටිය කරන ක්‍රියාව නිසා තමයි මේක නිසි ඇවිල්ලා නැත්තේ ප්‍රතිරූප එළියට ඇවිල්ලා නැත්තේ. බියෝජීලා ගණනාවක් මට කතා කරලා කිව්වා මල්ලි මචං ලෑස්ති කරපන් IVF කරන්න මේ පෞද්ගලික රෝහල් වල පුළුවන් පැලෝපිය නාලේ නැතත් මේ ඩිම්බ එළියට අරගෙන සංශේෂණය කරලා කලලේ හදලා තැම්පත් කරන ක්‍රමවේදයක් තියෙනවා ලක්ෂ 10ක් පමණ වැය වෙන ක්‍රමවේදයක්. ඒකට බියෝජී කෙනෙකුත් ලොකු මුදලක් අය කරනවා. අපිට සත පහක් එපා. මේ පෞද්ගලික රෝහලට වැය වෙන ගාණ විතරක් ගෙවලා මේ අම්මලා ඔක්කොටම දරුවෝ හදන්න පුළුවන් වයසේ ඉන්න අයට අපි මේ බබාලා හදලා දෙමු. අපිට මේක හෙල්ත් සෙටප් එකේ ඉඳගෙන කියන්න බෑ කරන්න බෑ. මොකද දැන් වෛද්‍යවරුන්ට මුඛවඩ මුද්දාලනේ කතා කරන්න බෑනේ. දැන් අර කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂකවරයා මේක කතා කරා කියලා පහුවෙනිද ලියුමක් ගෙවුවා ලංකාවේම වෛද්‍ය ශාස්ත්‍රීය පරිපාලන නිලධාරීන්ට මාධ්‍ය වලට කිසිම කතාවක් කරන්න බැරිය කියලා. එතකොට වෛද්‍යවරුන්ට රාජ්‍ය රෝහල වල ඉන්නට මේක කතා කරන්න බෑ. නමුත් ඔවුන් ඉදිරිපත් වෙනවා මේ අසාධාරණයට ලක් වෙච්ච අම්මලට පළවෙනි සාධාරණනේ දරුවෝ ඉන්නවනම් දරුවෝ දෙන්න ඕන. ඒකට තාක්ෂණයේ තියෙනවා නම් ඒකට කෝටි 100ක් ගියත් මං හිතන්නේ අපි වියදම් කරන්න ඕන. එහෙම නැත්නම් මොකටද මේ රට? ඉතින් ඒ වෛද්‍යවරු දැන් ඉදිරිපත් වෙලා තියෙනවා. හොඳ ආරංචියක්. හොඳ ආරංචියක්. ඒ විතරක් නෙමෙයි ලංකාවේ ඉගෙනගෙන විදේශයන් වල සේවය කරන කීප දෙනෙක් මට කතා කරා පෞද්ගලික රෝහල් වල මේක කරනවා නම් ඒ අම්මලාව සම්බන්ධ කරලා දෙන අපි වියදම් කරන්න. අපි මේ වැඩේ කරමු මේක කෑ ගහලා කරන්න ඕන දෙයක් නෙමෙයි. අපි අප්‍රසිද්ධිය මේ වැඩේ කරමු මේ අම්මලට ඒ හැකියාව තියෙනවා නම් අපි හොයලා බලලා පරීක්ෂණ කරලා අපි IVF කරලා මේ බබාලා හදලා දෙමු මේ අම්මලට කියලා. එතකොට එහෙම ඉදිරිපත් වෙන අය ඉන්නවා. ඒක නිසා අර මේක හිස් නෑ මේක. ඒ කියන්නේ බලාපොරොත්තුවක් තියන්න පුළුවන් කියලා කියන්නේ. බලාපොරොත්තුවක් තියන්න පුළුවන්. මේ නැගිටින්න පුළුවන් මිනිස්සු ටිකක් ඉන්නවා. ඒ මිනිස්සු සංවිධානය වෙලා ඉස්සරහට එන එකේ තියෙන ප්‍රශ්නයක්. ඒකයි මම මේ වැඩසටහනට මම ඉන්නේ චාප කැමැත්තෙන් මේක බලනකොට මම දන්නවා මේක ගියාට පස්සේ තව 20ක් 30ක් මට කතා කරනවා. මල්ලි උඹ අරක කිව්ව නේද අපිත් උදව් කරන්නම් කියලා. එහෙම රටක් මේක ඡාප එහෙම අතරින්න බෑ එකපාරට. හරි. දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් මෙතනින් යහට සාමාන්‍ය මිනිස්සුන්ට ඒ කියන්නේ අම්මලට කොටින්ම ඒ කියන්නේ දරුවෝ ලැබෙනින් අම්මලට කියන්නේ ඒ ඔක්කොම පොදුවේ ගත්තාම දැන් මේ ඇත්තටම කතා කරුවොත් එහෙම මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ සිංහල බෞද්ධයාට. අනිත් කටියක් තියෙනව වෙනම හින්දුත් ඉන්නවා තමයි. නමුත් මේකේ ප්‍රධාන ඉලක්කය තිබෙන්නේ අර සංස්කෘතික සංහාරය කරන්නේ රාජ්‍ය බිඳ දමන එක දේශපාලන ආක්‍රමණයක්. ඒතර ඔබට මේ පොදු ජනයාට මොකද්ද කියන්න තියෙන පණිවිඩය? ඒ කියන්නේ මොකද්ද ඔබට දෙන්න පුළුවන් මේ අවවාදය අනුතරම? අවවාදේ මම කියන එක කොයි විදිහට වටහා ගන්නේද දන්නේ නැහැ චාප. නමුත් මට කියන්න තියෙන දේ තමයි මේ සියල්ලෙන්ම පෙනෙන දේ තමයි තවදුරටත් මාක්ස්වාදයට හෝ මේ කියන වාමාංශික ව්‍යාපාරයට හෝ පශ්චාත් නූතනවාදී හෝ වෙනත් මතවාද වලට මේ රටට වෙන්න යන දේ ගැන පැහැදිලි කිරීමේ හැකියාවක් නැහැ. විශේෂයෙන් මේ රටේ සැබෑ ජාතිකවාදී ව්‍යාපාරය තුලින් මතු පුද්ගලයන් පෙන්වලා දීපු කාරණා කීපයක් තියෙනවා පහුගිය කාලේ. එතකොට ඒවා වෙනවා කියලා තමයි මේ දැන් අපිට සාධක ලැබෙමින් පවතින්නේ. විශේෂයෙන්ම මේ රටේ සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන හිමි කිරීම සඳහා කටයුතු වෙදීම. පොදු වශයෙන් ගත්තොත් සිංහලයාට, සිංහල ජාතියට, සිංහල භාෂාවට, සිංහල සංස්කෘතියට සහ සිංහල ඉතිහාසය වෙනසීම සඳහා සහ ඒක වෙනසුවට පස්සේ කතෝලිකයෝ ටිකක් ඉවරයි. ඒක වෙනසුවට පස්සේ Hindu මිනිස්සු ටිකක් ඉවරයි. අගරද ගුරුතුමාට එතුමා තේරුම් අරන් කියන්නේ ඒක තමයි මේ කියන්නේ. මේකේ මැද කඳ මුදු මුල සිංහල බෞද්ධය. ඒක වෙනසුවට පස්සේ මේ රට පාවිච්චි කරන්න හදනවා විවිධ කණ්ඩායම්. අපේ රට භූගෝලීය වශයෙන් පිහිටලා තියෙන ස්වභාවය අනුව ඒත් එක්කම මේ රටේ මිනිස්සු අවුරුදු දහස් ගාණක් තිස්සේ රැකපු යම්කිසි දෙයක් තියෙනවා. මේ රටට මේ ලෝකෙට ධර්මය යම් ආකාරයකට රැකගත්ත තමන්ගේ යුතුයකමක් කියලා රැකගත්ත ජාතියක් මේක.
එතකොට ඒක මිනිසුන්ට නිවන් දකින්නත් අයිතියක් තියෙනවනේ. මානව අයිතිවාසිකම් වගේම තමයි මට හිතෙනවා නම් මගේ හිත දියුණු කරලා මම සෝවාන් වෙන්න ඕන කියලා මට අයිතිය තියෙන්න ඕන. ඒ සඳහා අවශ්‍ය මූලික දැනුම සහ මඟ පෙන්වීම තියෙන ධර්මයක් තියෙන තැනක් තියෙන්න ඕන. එතකොට අපි ඒක රැකගත්ත මිනිස්සු අපි. එතකොට මේ අයිතිය තියෙන්න ඕන ගමේ උපාසකම්මට නිවන් දකින්න ඕන නම් ඒ නිවන් දකින්න අයිතිය අපි සපයලා තියෙන්න ඕන. ඒ සඳහා ධර්මය තියෙන්න ඕන. ඒක රැකපු ජාතිය මේ. එතකොට මේ ජාතියට පවතින තියෙන අයිතියක් තියෙනවා. අනිත් අයට අනිත් අයිතිකම් තියෙනවා වගේ අපිටත් තියෙන අයිතියක් මේ ධර්මය රැකගන්න. එතකොට ඒක සඳහා අවස්ථාව ඉඩ ප්‍රස්තාව සලසන්න ඕනේ. ඒක තමයි මේ නැති කරන්න හදන්නේ. ඒක නැති කරලා බටහිර බලවේග බලනවා මේ චීනෙත් එක්ක තියෙන මහා මේ යුද්ධෙදී මරු තැනක් මේක අල්ලගන්න කියලා උන් එක විදිහකට උත්සාහ දරනවා. එතකොට ලෝක ඉස්ලාමික බලවතුන් හිතනවා මේක දකුණු ආසියාවේ මරු රටක් පොඩි රටක් මේක අල්ලගත්තොත් එහෙම මෙතන අපිට මුළු බලන්න ලෝකේ වැඩිම මුස්ලිම් ජනගහනය ඉන්නේ ඉන්දුනීසියාවේ. ඊළඟට ලෝකේ වැඩිම මුස්ලිම් ජනගහනය ඉන්නේ පාකිස්තානයේ, ඊළඟට ඉන්දියාවේ, ඊළඟට බංග්ලාදේශයේ. මේ රටවල් කීපය තියෙන්නේ. එතකොට මේ රටවල් සියල්ල කළමනාකරණය කරන්න පුළුවන් යම් බාධාවකට තියෙන මහා හින්දු ඉන්දියාව සහ එහා පැත්තේ චීනේ තියෙනවා මහා සංස්කෘතික දෙකක් අතර. එතකොට මේක හොඳට හැන්ඩල් කරන්න පුළුවන් ඉතාම හොඳ මධ්‍යස්ථානයක් තමයි මේ ලංකාව. එතකොට එක පැත්තකින් බටහිර නූතනත්වයේ නියෝජනය කරන ඇමරිකානු බලකඳවුර මේක අල්ලගන්න බලනවා, අනිත් පැත්තෙන් ඉස්ලාමීය බලකඳවුර මේක අල්ලගන්න බලනවා. එතකොට අපි මේ හැම එකටම තැලෙමින් පවතිනවා නේ. එතකොට ඒ අතරේ අපිට යුතුයකමක් තියෙනවා, මම හිතන්නේ වගකීමක් තියෙනවා. අපි රැකගත්ත දෙයක් තියෙනවා නම් වෙන කාටවත් ලෝකේ නැති දියුණුවක් තියෙන තැනක්, අධ්‍යාත්මික දියුණුවක් ලබා දෙන්න පුළුවන් ධර්මයක් තියෙන, හැකියාවක් තියෙන, සංස්කෘතියක් තියෙන මේ තැන රැකගන්න. එතකොට ඒකයි මේ වනසන්න හදන්නේ. ඒකේ රැකගන්න මම කියන සංස්කෘතික මේ වශයෙන් විනාශ කරගෙන ඉන්නේ. ජෛවීයව යම් කිසි පිරිසක් ඉතිරි වෙලා ඉන්නවා. ඒ මිනිස්සු ටික විනාශ කරන්න හදන්නේ. ඉතින් අපිට ඒ රැක ගැනීම සඳහා මම හිතන්නේ වාද විවාද කිසිවකින් නැතුව අපිට බොහොම සුජාත අයිතියක් තියෙනවා මේක රැකගන්න. අපි ගිහිල්ලා අනිත් අයට හානි කරන්නේ නැහැ. අපි වෙන කාවවත් වඳ කරන්න යන්නේ නැහැ. අපිට මේ සුජාත අයිතියක් තියෙනවා මේ රටේ. ඒ වෙනුවෙන් තමයි අපි වෙන්නේ සිටින්නේ. මට මෙතන පොඩි කාරණයක් මතු කරගන්න ඕන වුණා. මේ කලින් අහන තිබිච්ච කාරණයක්, තාක්ෂණික කාරණයක්. දැන් අර එළියේ ඔය මේ වඳ කිරීම කියන අපි අර ජනප්‍රිය වචනට ගියාම ඒ හරහා කියවෙන එකක් තමයි අර ඔබත් එක කිව්වා අර කාන්තා යට ඇඳුම් විශේෂයෙන්ම. එතකොට මොකක් හරි විද්‍යාත්මක ක්‍රමයක් තියෙන්න පුළුවන් ද ජෙල් වර්ගයක් එහෙම නැත්නම් මොකක් රසායනික යෙදවුමක් නිකන් දැන් එක්තරා යට ඇඳුමක් සම්බන්ධයෙන් කියවුණා සමාජ මාධ්‍යවල, මම ඒක දැක්කේ නෑ පුද්ගලිකව. ඒ යට ඇඳුමේ මේ තට්ටු දෙකක් තියෙනවා, ලේයර්ස් දෙකක්. ඒ මැද්දේ මොකක් හරි කියන්නේ කුඩු වර්ගයක් තියෙන බව පේනවා. ඒක නිකන් එහෙම තේරෙන්නේ නැහැ එකපාරටම. මෙහෙම විද්‍යාත්මක පැත්තක් තියෙන්න පුළුවන්ද? චාප මේක ගැන පැහැදිලි කරන්න මම හිතනවා අනිත් අයට වැඩිය මට විශේෂ අයිතියක් තියෙනවා. මම බටහිර ඖෂධ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක්නේ. මම වගකීමෙන් කියනවා දැනට තියෙන කිසිම බෙහෙතකින් එකපාරක් බෙහෙතක් දීලා ඉවරලා ජීවිත කාලයටම වඳ කරන්න පුළුවන් හැම හැකියාවක් නැහැ. අපි හිතමුකෝ යට ඇඳුමකට බ්‍රෙසියර් එකකට බෙහෙතක් දාලා දීලා ඉවරලා ඒක ඇඳ කියලා ඒක ඇඳ පමණින්ම කාන්තාවකගේ සරුබව මුළු ජීවිත කාලයටම නැති කරන්න පුළුවන් තරම් බෙහෙතක් නැහැ. හැබැයි මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. කාන්තාවක් ගර්භණී වෙලා ගර්භණී කාලේ මුල් අවදිය නම් ඉන්නේ ඇතම් හෝමෝන වර්ග අධිමාත්‍රා වලින් අපේ ඇඟට ඇතුල් වුණොත් එහෙම ගර්භව විනාශ වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඒ අධිමාත්‍රාවෙන් හෝමෝන වර්ග මේ රසායනික ද්‍රව්‍ය කෑමකින් දියරකින් ගියත් ගර්භණී කාලේ මුල් අවදිය නම් ඒක ගත්තේ දරු ගැබ විනාශ වෙන්න පුළුවන්. ඒක තමයි මට කරන්න පුළුවන් පැහැදිලි කිරීම. හැබැයි ඒක වඳ හැමදාටම වඳ කරන්න බෑ එකපාරක් දුන්න කියලා. එතකොට ඒක වඳ කිරීමක් නෙමෙයි, ඒක ඇත්තටම ගබ්සා කිරීමක්. ඉතින් මේ ගබ්සා පෙති අහුවෙන ප්‍රමාණය ගත්තම මේ රටේ ලක්ෂ ගණනින් ගබ්සා පෙති නීති විරෝධීව ගේනවා. ඒ අහුවෙච්ච හැමෝමත් මේ මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයෝ තමයි මේක ගෙනහල්ලා තියෙන්නේ. ඉතින් මිනිස්සු කියනවා මේ වඳ පෙති දානවා, වඳ පෙති දෙනවා කියලා. එතකොට මේක වඳ පෙති නෙමෙයි, මේක ගබ්සා පෙති. මේ ගබ්සා පෙති තමයි මේ අහුවෙන්නේ. මිනිස්සු ඔකට කියන්නේ වඳ පෙති කියලා. ඉතින් ගබ්සා පෙති දුන්නොත් යම් විදිහකට ශරීරයට ඇතුල් කරොත් එහෙම ගර්භණී කාලේ ඉන්න අම්ම කෙනෙක් නොදැනුවත් වුණොත් දරු ගැබ විනාශ වෙන්න පුළුවන්කම තියෙනවා. ඒක පැහැදිලිවම කියන්න ඕන. එතකොට ඒකත් අපි නොසලකා හැරිය යුතු නෑ. මොකද මේ සමාජය, සිංහල සමාජය පහුගිය කාලේ කතා බහට ලක් වෙච්ච තිබුණනේ. මිනිස්සු කිව්වා මේ මුස්ලිම් අන්තවාදීන් මරාගෙන මැරෙන්න තමයි ලෑස්ති වෙන්නේ, ගේමකට සෙට් වෙන්නේ කියලා. ඒක උන්නේ නැද්ද? ඊට පස්සේ කිව්වා පල්ලිවල මේ කඩු එකතු කරනවා, ගෙවල් වල කඩු එකතු කරනවා කියලා. ඒක උන්නේ නැද්ද? ඊට පස්සේ කිව්වා මේ ස්පිරිතාලේ බයයි, පොඩි සැකයක් තියෙනවා මේ වඳ කරනවද කියලා. දැන් ඒක උන් වෙලා නැද්ද?
එතකොට ඒක නිසා මේ සිංහල සමාජයෙන් මතුවෙන කාරණා අපි හැමදෙස්සෙම කියන්න ඕන මේ කියන උගතුන්ට වැඩිය සමාජ ඉස්සරහින් ඉඳලා තියෙනවා. ඔවුන් යම්කිසි කාරණයක් මතු කරා නම් අර දුමක් ඉබේ නෙමෙයි නැකලා තියෙන්නේ. මොකක් හෝ මෙතන තිබිලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒව ගැන අපි තවදුරටත් මම හිතන්නේ සොයා බැලිය යුතුයි අධ්‍යයනය කළ යුතුයි කියන එකයි තියෙන්නේ. ජාප අහපු ප්‍රශ්නෙට අර වඳපෙති නෙමෙයි ගබ්සාපෙති. ගබ්සාපෙති පුදුමාකාර විදිහට මේ සමාජයේ තියෙනවා. විශේෂයෙන්ම පාසල් වල ඉහළ පන්ති වල ඉන්න ළමයි විශ්වවිද්‍යාලවල ඉන්න දැරිවියෝ සහ මේ සමාජයේ ඉන්න අවුරුදු 20 25 අය තාම නිකම් පැනඩෝල් පෙතිබුණා වගේ ගබ්සා පෙතිබුණ තත්යකට අද පත් වෙලා තිනවා. මේ දරු ගැබ කියන එක ඕන විදිහකට විනාශ කරන්න පුළුවන් තත්ත්වයට පත් වෙලා තිනවා. හැබැයි ඒවා නිතර ගත්තොත් කීප වතාවක් ගත්තොත් ඒ අධි හෝමෝන මාත්‍රාව නිසා ඩිම්බකෝෂ වලට බලපෑමක් ඇති වෙලා සදාකාලික හොඳ බව ඇති වෙන්න හැකියාව තියෙනවා චාප. දැන් එතකොට මේ මොකක් හරි දැන් ඔයිට අමතරව රසායනික ද්‍රව්‍යයක් හෝ මොකක් හරි ක්‍රමවේදයක් තියෙන්න පුළුවන්ද? දැන් ඔය ඔබත් මේ කතාව දන්නවා. දැන් ඔය මුස්ලිම් කඩවලින් කන්න එපා කියලා කතාවක් එක දිගටම ආවා. අම්පාර ප්‍රදේශයේ යම් සිදුවීම් මාලාවුත් වාර්තා වුණ එක්තරා වෙලාවක අර දිගන සිද්ධීන් පස්සේ දැන් ඒ කියන්නේ යම් වෙළඳ සැලකින් කනකොට ඒ කෑමක් බීමක් ඔස්සේ කෙනෙකුට මේ નિસරු බව ඇති කරන්න පුළුවන්ද පිරිමියෙකුට හෝ කාන්තාවකට? එක බෙහෙතක් එක වතාවක් එක කෑමක් කාලා නම් වඳ බව ඇති කරන්න බෑ චාප. හැබැයි යම් ඇතැම් බෙහෙත් තියෙනවා මාත්‍රාවක් අපි දිගටම ගත්තොත් දැන් උදාහරණයක් විදිහට සමහර අසනීප වලට තියෙන දෙන බෙහෙත් තියෙනවා. ඒක බෙහෙත් දිගටම ගත්තට පස්සේ සරු බව නැති වෙනවා. එහෙම නැත්නම් මේ ස්පර්ම් ශුක්‍රාණුව හැදෙන එක නැවතෙනවා. අඩපණ වෙනවා. එතකොට හැබැයි ඒක එක දවසක් කරන් හරියන්නේ නැහැ. අපි හිතමුකෝ යම් අසනීපයකට බෙහෙතක් බොනවා කියලා උදේට පෙත්ත ගහන්නේ මාසයක්. එහෙම මාසයක් බිව්වට පස්සේ සරු බව නැති වෙන්න පුළුවන්. ශුක්‍රාණුව නැති වෙන්න පුළුවන්. හැබැයි ඒක ආපස්සට ආපහු හැරෙන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා කෑමට දාලා දීලා එකපාරක් දුන්නා කියලා වඳ බව ඇති කරන්න පුළුවන් රසායනික ද්‍රව්‍යයක් ගැන මම දන්නේ නැහැ. එහෙම දෙයක් දැනට ලෝකේ නැහැ මේ චාපා. හැබැයි එකම කඩේකින් අපි උදාහරණයකට මම කඩයක් දාලා මම කරන වැඩේ මම තේ දෙනවා. මම දැන් ඔබ මගේ කඩෙන් තමයි හැමදාම තේ බොන්නේ. මම නිකන් බොහොම සරල දෙයක් අහන්නේ. මගේ කඩෙන් තමයි තේ බොන්නේ ඔබ. මම හැමදාම තේකට යම් මාත්‍රාවක් එකතු කරනවා. ඒතර ඒ තේක ඔබ එක දිගට බිව්වොත් මෙහෙම පොසිබිලිටි එකක් තියෙන පුළුවන්. ඇතැම් රසායනික ද්‍රව්‍ය තියෙනවා සති 6ක් පමණ කාලයක් ගත්තොත් එහෙම පිරිමි අයගේ ශුක්‍රාණු හැදෙන එක සරු බව නැති කරන්න පුළුවන්. හැබැයි ඒක ඒ මාත්‍රාවෙන් දිගටම ගත්තොත්. චාප කියන විදිහට එනනම් හැමදාම චාප ඒ කඩෙම්ම තේ බොන්න ඕන සති 6ක් විතර එක දිගටම ওই බෙහෙත චාපට දාලා දුන්නොත් චාපට ඒ ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහර අපි දැන් ගම් මට්ටමින් මම දැන් මේ නොනිල වශයෙන් හොයන කාරණා තිබෙනවා. දැන් සමහර ගම් වල ගම් නෙවෙයි නගරවලත් තිබෙනවා. අපි දැන් මෙතන කඩයක් තියෙනවා. මේ වටේම කාර්යාලවල අය එතනින් තමයි කන්නේ බොන්නේ එක්කෝ එතන තමයි සම්බන්ධ. එතනට ඇවිල්ලා දවල්ට කෑම කනවා, තේක බොනවා 10ට, හැන්දෑව 3ට තේක බොන. එහෙම නිශ්චිත පිරිසක් ගැවසෙන තැනුත් තියෙනවා. අර පාරේ යන ගමන් එන අයමත් නෙවෙයි. ඒකයි මගේ ප්‍රශ්නේ හැවේ. දැන් අවසන් වශයෙන් මේ වැඩසටහන බලන කවුරු හරි කෙනෙකුට යම් අලුත් තොරතුරක් ලැබුණොත් මේ සම්බන්ධ කාන්තාවක් වෙන්න පුළුවන්, පිරිමි කෙනෙක් වෙන්න පුළුවන්, ලංකාවේ විදේශගත ඔවුන්ට කොහොමද මේ තොරතුරු ලබා දෙන්න පුළුවන්, ඔබට ලබා දෙන්න පුළුවන්? එහෙම නැත්නම් මොකක් හරි ක්‍රමවේදයක් හදලා තියෙනවද මධ්‍යස්ථානයක් විදියට හරි එක්ක මෙහෙයුම් කමිටුවක් විදියට හරි මේ සම්බන්ධ තොරතුරු දෙන්නේ මොකටද කියලා චාප කියන්න එපා හරියට. මොකද්ද ප්‍රශ්නේ? පළවෙනි එක තමයි සිසේරියානු සැත්කමක් කරලා තමන්ගේ පළවෙනි හෝ දෙවෙනි දරුවා බිහි වුණාට පස්සේ තමන් දැනුවත්ව වඳ සැත්කම කරේ නැතුව තවදුරටත් තමන් තව දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉඳලා එහෙම නැති වුණා නම් ඒක පැමිණිලි කරන්න වටිනවා මේ අවස්ථාවේ හැටියට. දෙවෙනි එක තමයි පළවෙනි හෝ දෙවෙනි සිසේරියානු සැත්කම කළාට පසුව අසාමාන්‍ය විදිහට පැලෝපීය නාලයේ දරු ගැබ පිහිටියා නම් අපි ඒකට කියන්නේ එක්ටොපික් ප්‍රෙග්නන්සි කියලා. ඒකට හේතුවක් තමයි අර මේ ටියුබ් එක පැලෝපීය නාලයට හානි කරා නම් ඒක නිසි විදිහට ගර්භාෂය තැම්පත් වෙන්නේ නැතුව යුක්තාණුව එතන හැදිලා ඒක එක්ටොපික් ප්‍රෙග්නන්සි එකක් වෙන්න පුළුවන්. එහෙම අවස්ථාවලට මුහුණ දුන්නා නම් සැකනම් එහෙම ඒ කට්ටිය පැමිණිලි කරන එක වටිනවා. තුන්වෙනි එක තමයි තමන් දරු ගැබ පිහිටියට පස්සේ ස්කෑන් පරීක්ෂණයක් කරාම සැක සහිත විදිහට යෝජනා කරා නම් දරු ගැබ විනාශ කරන්න කියලා ඒ අයත් පැමිණිලි කරන්න ඕන කියලා මම හිතනවා. එතකොට ප්‍රධාන වශයෙන් මේ කණ්ඩායම් තුන උන්ට පැමිණිලි තියෙනවා නම් තමන් ළඟම තියෙන පොලිසියට ගිහිල්ලා මේ පැමිණිලි කරත හැකි. එහෙම නැත්නම් තමන්ට මේ සිද්ධියට මුහුණ පාන්න වෙච්ච රෝහලට ගිහිල්ලා මේ පිළිබඳ පැමිණිලි කරන්න පුළුවන්. ඒ අරෙන්න සෞඛ්‍ය අමාත්‍යාංශය දැන් විමර්ශන කණ්ඩායමක් පත් කරලා තිනවා. මම නම් ඒක ගැන
එකඟ වෙන්නේ නැහැ. ඒ විමර්ශන කණ්ඩායම රාජිත මහත්තයට වුණ කට්ටිය යොදාගත්ත බව තමයි පෙනෙන්නේ. ඒ ඇරෙන්න ඔබට එහෙම සැකයක් තියෙනවා අර කියන තැන් වලට යන්න අමාරු නම් පෞද්ගලිකව මට කතා කරොත් එහෙම මගේ දුරකථන අංකය 07114 39 39 89 මට එහෙම කාරණයක් දැනුම් දුන්නොත් ඒ සඳහා අවශ්‍ය පියවර මගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් මගේ කැපැසිටි එක ඇතුලේ මම ඒ උදව්ව කරලා දෙන්න පුළුවන් මට ඒ අදාළ අංශවලට ඒක යොමු කරලා. වෘත්තිකයෙක් හැටියට ඔබේ මැදිහත් වීම ගැන ඉතාම සතුටුයි. ඔබ අගය කරනවා. ඒ වගේම මේ අරගලය ඉවර නැහැ. අපි එක දිගටම මේ වැඩේ ඉමු. ඔබ ජාතියක් හැටියට රටක් හැටියට කල්පනා කරන විදිහටම අපි මේ රටේ හොඳ හෙට දවසක් ගැන යහපත් හෙට දවසක් ගැන කල්පනා කරමින් එකට එකතු වෙලා එකම කණ්ඩායමක් විතර වැඩ කරමු. ඒ වගේම මේ අර මාංශපේශී බලයෙන් ඇඟේ හයියෙන් මේ ප්‍රචණ්ඩත්වයේ මේ ප්‍රශ්න විසඳන්න නැතුව බුද්ධිය පාවිච්චි කරලා හේතුව තමයි දැන් සතුරා කියලා ගත්තොත් එහෙම දැන් මේ තිබෙන අනතුරේ සතුරා කියලා ගත්තොත් සතුරා සංවිධානාත්මකයි. ඊටාම සූක්ෂමයි. ඒ නිසා අපි බොහොම කල්පනාවෙන් පරිස්සමින් සහයෝගයෙන් දැනුමින් බුද්ධියෙන් මේ අරගලයට අපි දායක වෙමු ඉදිරියට යමු. මේ රට අපේ රට මේ අපේ ජාතිය. ඒ නිසා අපි එකට වැඩ කරලා කොහොම හරි අපේ රට අපේ ජාතිය ගොඩ දාගමු. ඔබට ජය. නිදහස් සංවාද වැඩබිම පක්ෂ දේශපාලනයට එපිටි Transcends Party Politics.